හරි. දැන් එහෙනම් අපි උත්තර ටික කතා කරමු පළවෙනි එකට අදාළව. box කියන එකේ plural එක boxes. සර් පේන්නේ නැහැ. හරි පේනවා. හරි නේද? class කියන එක දැන් මෙතනට boxes කියන එකට es දැම්මේයි x අකුරෙන් ඉවර වෙන්නේ. එහෙනම් o sh ch s x x අකුරෙන් ඉවරනොත් අපි දාන්නේ අකට es. දෙවෙනි එක class. class කියන එකත් ඉවර වෙන s අකුරෙන් එහෙනම් දාන්නේ es o sh ch s x. හරි. trolley කියන එක බලන්න. trolley කියන එක y අකුරෙන් ඔයාලා දන්නවා y අකුරෙන් ඉවර වුණොත් y කපලා ies දාන්න ඕනේ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ y අකුරට කලින් ඉන්නේ කවුද? vowel අකුර. එහෙනම් මොකද කරන්නේ? y කපන්න පුළුවන්ද? බෑ. s එකක් දාලා නිකන් ඉන්න trolleys. life. බලන්න fe වලින් ඉවර වෙන්නේ fe ඉවත් කරලා ves දාන්න ඕනේ. lives. life කියන්නේ ජීවිත. lives කියන්නේ ජීවිත. life කියන්නේ ජීවිතය. lives කියන්නේ ඒකේ බහුවචන ජීවිත. හොඳයි. බලන්න පස්වෙනි එක day. y අකුර කපන්න බෑ. y අකුර එහා පැත්තෙන් vowel එකක් කියන්නේ s එකක් දැම්ම days. mouse. irregular plural වර්ගයට අයිති වෙන්නේ mice. deer අයිති වෙන්නේ no change වර්ගයට deer diyම තමයි. හොඳයි. මෙන්න මෙතන පුංචි වැරදීමක් වුණා මට ඉස්සෙල්ලත් මේක කියන්න බැන්නා. tooth නේද? teeth කියන එකේ plural එකක් නෑ ඇත්තටම. මෙතන එන්න ඕනේ tooth කියන පදේ. එක හදාගන්න. ඒකට උත්තරේ tooth කියන පදේ එන්න ඕනේ. ඇත්තටම උත්තරේට එන්න ඕනේ teeth කියන එක. ඒක මෙන්න මේ විදිහට හදාගන්න ඔයාලා. හරි. මම මේක බස් කියලා හදාගන්න කියලා. එහෙනම් බස් කියන එකත් s අකුරින් ඉවර වෙන්නේ es දානවා. postman කියන එකේ man ඉන්නවා. එහෙනම් postmen එනවා. එහෙනම් මේ කාපිදිය පැහැදිලි කියලා විශ්වාස කරනවා ඔයාලට. මෙතන man ඉන්නවා. man ඉන්නවා men උනා. හරි නේද? දැන් එහෙනම් singular plurals. හොඳයි. මේ ටික මතක් වෙන්නේ නැති කියලා විශ්වාස කරනවා. හරි. දැන් අපි යන් දෙවෙනි ප්‍රශ්නේ. දැන් දෙවෙනි එක නම් කරන්න පුළුවන්කම තියෙනවා. එකක්වත් වරද්දක් නැති වෙන්න මේ දෙවෙනි 10 කරන්න බලන්න හැමෝම. හරි. ලියන ගමන් මතක තියාගන්න සමහර නීති රීති වලට අයත් නොවන නාමපද ඉන්නවා. ඒ කියන්නේ සමහරක් අය අදාළ විදියට O අකුරෙන් FFP වලින් Y අකුරෙන් ඔය මොකෙන් ඉවර වුණත් අදාළ නීති රීති ෆලෝ නොකරන කිහිප දෙනෙක් ඉන්නවා. ඒ අය වෙනම මතක තියාගන්න ඕනේ. ඔයාලට ඒක මතක ඇති කියලා විශ්වාස කරලා තමයි මම මේක දාලා තියෙන්නේ. හරි. කරමු බලන්න. මේකේ තියෙන්නේ ඔන්න සිංගියුලර් ඒවා ප්ලූරල් කරන්න, ප්ලූරල් ඒවා සිංගියුලර් කරන්න. දෙපැත්තටම තියෙනවා. බලමු.
හලෝ හරි සර්. හොඳයි වෙලාව ඇති කියලා විශ්වාස කරන හැමෝටම සාධාරණ වෙලාවක් ලැබුණා. හොඳයි. හොඳයි. මේ වචන ඉවර වෙන්නේ sh වලින්. එහෙනම් අපි අකට දාන්නේ මොකද්ද? o sh ch s x. එහෙනම් crushers. crushers. හොඳයි. මේක නම් ලේසි. හොඳයි. දැන් කොහොමද parties කියන එකේ singular එක form කරන්නේ? ඔයාලට පේනවා IES ඇවිල්ලා තියෙනවා. එහෙනම් IES එකතු වෙන්නේ y අකුරෙන් ඉවර වෙනීමට විතරයි. එහෙනම් උත්තරේ party කියලා විතරයි තියෙන්නේ. party parties. තුන්වෙනි එක mouse. mouse කියන එකේ plural එක mice කියලා ඔයාලා දන්නවා. loaves. දැන් බලන්න VES අගට එන්නේ VES අගට එන්නේ F අකුරෙන් ඉවර වෙනේවට. එහෙනම් උත්තරේ loaf. මේ rules ටික මතක තියෙන්න ඕනේ. පියානෝ. ඔන්න පස්වෙනි එක හරි වැදගත්. ඔන්න මම තරුවකුත් දානවා. පියානෝ. දැන් ඔයාලා පියානෝස් කියලා ලියනකොට මෙන්න මෙහෙමද ලිව්වේ. බලන්න. පියානෝස් කියලා මෙහෙමද ලිව්වේ. නෑ සර්. හරි. හොඳයි. මතක තියාගන්න පළවෙනි එකේ මතක තියාගන්න හොඳට O SH CH SX O අකුරෙන් ඉවර වුණත් ES දාන්න නැති 4 දෙනෙක් ඉන්නවා. කවුද ඒ 4 දෙනා? ෆොටෝ, රේඩියෝ, පියානෝ, ස්ටුඩියෝ. මෙන්න මේ 4 දෙනාට ප්ලූරල් එක ෆෝම් කරන්න දාන්නේ S. ෆොටෝ, ෆොටෝස්, රේඩියෝ, රේඩියෝස්, පියානෝ, පියානෝස්, ස්ටුඩියෝ, ස්ටුඩියෝස්. මතක තියාගන්න මේ 4 දෙනා ලියාගන්න අපේ නීති රීති ටික රකින්න නැති 4 දෙනෙක්. මම ඒකයි ප්‍රශ්න කරන්න කලින් මතක් කරේ ඔයාලට මේ මතකේ තියනවද කියලා. මේ 4 දෙනාට ප්ලූරල් එක ෆෝම් කරන ES නෙවෙයි දාන්නේ S. එහෙනම් පියානෝ කියන එකේ ප්ලූරල් එක පියානෝස්. එහා පැත්ත ටික පුළුවන් නම් ඔතනින් සටහන් කරගන්න අමතක වෙනවට.
හොඳයි. දැන් එහෙනම් මේක ලියා ගන්න ඇති. හරි. postman බලන්න postman ඔන්න මෙන්න ඉන්නවා. එහෙනම් සිංගියුලර් එක man postman. එක ලේසි. foot කියන එක. foot කියන එකේ මොකද්ද? feet. foot කියන එකේ මොකද්ද? feet. හරි. boxers es දාලා තියෙනවා. එහෙනම් සිංගියුලර් එක box. හරි. toy. toy කියන්නේ y අකුරෙන් ඉවර වෙන්නේ. එහෙනම් y අකුර ඉවත් කරන්න පුළුවන්ද බලන්න. ඉවත් කරන්න විදියක් නෑ. vowel එකක් ඉන්නේ. s එකක් දැම්ම toys. mangoes අගට es ඇවිල්ලා තියෙන්නේ. හොඳට බලන්න. අගට es ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් e සයින් කරපුවාම එන්නේ mango. හරි. දැන් එහෙනම් ඔයාලගේ හරි ගාන මට 10න් දාන්න බලන්න කීයද කියලා. 10න් කීයද කියලා. හරි. ඊළඟ ප්‍රශ්නේ අන්තිම එක. එතකොට අපේ ටියුට් එකේ පළවෙනි සයිඩ් එක ඉවර වෙනවා. අන්තිම ප්‍රශ්න 10 ඉක්මනටම කරමු. මේ තියෙන වාක්‍යයකට. ඒ කියන්නේ මම ඔය දුන්නේ ඔයාලට ප්‍රශ්න එන්න පුළුවන් විදි විභාගෙට. සිංගියුලර් ප්ලූරල් මේ විදිහට එන්නත් පුළුවන්. මෙහෙම මාරු කරලා එන්නත් පුළුවන්. වාක්‍යයකට දාලා එන්නත් පුළුවන්. හරි. ඉක්මනට මේ 10ත් ලියමු. ඔයාලා ටියුට් එකේ තියෙන නිසා ප්‍රශ්න ලියන්න යන කාලේ ඉතිරි වෙනවා. ටියුට් එක නැති දරුවෝ ඊළඟ සතියේ ටියුට් එක ගන්නකම් ප්‍රශ්න වලට උත්තර විතරක් ලිව්වම ඇති. ටියුට් එක ප්‍රශ්න දියන්න ගන්න එපා. අපිට වෙලාව යන නිසා. හරි ඉක්මනට මේ ටිකත් කරමු. Brush. Brush. Box. Box. Body. Body. Child. Box. Stop. 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 Simple. Brush. Brush. Brush.
body, body, bodies, bodies, live, life, live, love, lives, 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 life, lives, lives, niece, niece, child, children, 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 okay, boss, more, දැන් වෙලා වැටි කියලා විශ්වාස කරන හැමෝටම. එතකොට ඇත්තටම මේ වගේ ප්‍රශ්නයක් දුන්නොත් එහෙම අපිට හරිම ලේසි මේ වරහන් ඇතුලේ තියෙන වචනේ දිහා විතරක් බලලා මේකට උත්තර ලියන්න පුළුවන්. හරි. those grocery එහෙනම් shop කියන එක අපි කියපු කිසිම නීතියකට රීතියකට අහු වෙන්නේ නැහැ. එහෙනම් shop කියන එකේ plural එක මොකද්ද? shops. හරි. city කියන එක දිහා බලන්න y අකුරෙන් ඉවර වෙන්නේ y අකුරට කලින් අකුර අපිට vowel එකක් විදිහට අඳුර ගන්න බෑ. එහෙනම් අපිට y ඉවත් කරලා ies දාන්න පුළුවන්. එහෙනම් cities කියලා ලියන්නේ ඔහොම. I have brush sh වලින් ඉවර වෙන්නේ brushes es දාන්න පුළුවන්. හරි. box කියන එකේ boxes x අකුරින් ඉවර වෙන්නේ es දාන්න පුළුවන්.
baby ආයතරක් y අකුරෙන් ඉවර වෙන්නේ y ඉවත් කරලා ies දාන්න පුළුවන් කලින් අකුර vowel එකක් නෙමෙයි. leaf f අකුරෙන් ඉවර වෙන්නේ f ඉවත් කරලා ves දාන්න පුළුවන්. knife කියන එකත් එහෙමයි. f වලින් fe වලින් ඉවර වෙන්නේ ves දාන්න පුළුවන්. mouse කියන එකේ plural එක irregular mice mice mice. child කියන එකත් irregular එහෙනම් children අකට reen දාන්න පුළුවන්. හොඳයි ආයතරක් box තියෙනවා එහෙනම් boxers කියලා ඉන්න පුළුවන්. හොඳයි දැන් එහෙනම් ඔයාලගේ answers ගාන 10න් කීයද කියලා දාන්න බලන්න. හරිම ලේසි මේ ටික නම්. දැන් අපේ ටියුට් එකේ 7 වෙනි ප්‍රශ්නේ ගන්න නේද? homophones සමාන ශබ්ද වෙනස් අකුරු වෙනස් තේරුම්. හොඳයි. දැන් මේ වරහන් ඇතුලේ දීලා තියෙන වචන දෙක ප්‍රොනවුන්ස් කරන්නේ එකම විදියට. tail tail, flew flew, road road, sun sun, meat meat. හැබැයි අර්ථයෙන් එකිනෙකට සම්පූර්ණයෙන් වෙනස්. හරි. එහෙනම් මේ 7 වෙනි ප්‍රශ්නේ කරන්න බලන්න අපි කතා කරමු ඊට පස්සේ homophones ගැන. ලියනවා.
වෙලාව ඇති. The dog wagged its tail when it saw me. ඌ මාව දැක්කහම වලිගි වෙනවලු. wag කියලා කියන්නේ වනනවට. wag කියලා කියන්නේ වනනවට. wagged. The dog wagged its tail. හරි. tail කියනකොට tail වර්ග දෙකක් තියෙනවා. හොඳයි. පළවෙනි tail කියලා කියන්නේ වලිගයට, දෙවෙනි tail කියන්නේ කතාවට. නැත්නම් අපි කියන අන්දරේ කියලා. tail එක කතාව, කතාන්තරයට. පළවෙනි tail එක වලිගයට ලියා ගන්න දන්නේ නැත්නම් දෙවෙනි tail TALE කතාන්තරයට. හොඳයි. දැන් එහෙනම් බල්ලා වෙනුවේ මොකද්ද? The dog wagged its tail පළවෙනි එක උත්තරේ. The parrot flew into the cage. කූඩුවට පියෑඹුවලු. හරි. flew වර්ග දෙකයි. පළවෙනි flew එක උණට. උණ. දෙවෙනි flew එක පියෑඹුවා අතීත කාලේ. fly කියන එකේ past tense එක flew එක දෙවෙනි එක. පළවෙනි එක උණට. එහෙනම් කුරුල්ලා මොකද කරේ? පියෑඹුවා. flew. හරි. තුන්වෙනි එක දෙකම road. හොඳයි. දෙවෙනි road එක ROAD road කියන පාරට, පළවෙනි road එක ride කියන එකේ past tense එක. ඒ කියන්නේ RIDE ride, past tense එක RODE road. එහෙනම් he rode his bicycle to the library. ඔහු බයිසිකලය පැද්ද පුස්තකාලයට. එහෙනම් පළවෙනි road එක, දෙවෙනි road එක පාරට. පැද්දා කියන අදහස මෙතන තියෙන්න ඕනේ. The sun shines brightly. පළවෙනි sun පුතාට, දෙවෙනි sun ඉරට. හොඳයි. බැබළුණා දීප්තිමත්ව. shines brightly. බැබලෙනවා දීප්තිමත්ව ඇත්තටම. එහෙනම් කවුද බැබලෙන්නේ? පුතාද ඉරද? ඉර, sun. The lady wants to meet the president. පළවෙනි meet must. දෙවෙනි meet හමු වෙනවා. The lady wants to meet the president. president කියන්නේ ජනාධිපතිට නැත්නම් සභාපතිට. එහෙනම් මේ කාන්තාවට ඕන වුණා ජනාධිපතිව හම්බෙන්න. මස් කරන්න නෙවෙයි. එහෙනම් නේද? පළවෙනි මීට් එක නෙවෙයි දෙවෙනි මීට් එක උත්තරය. හරි. ලකුණු 5න් දාන්න බලන්න කීයද කියලා. පුතේ හැම එකක්ම ඔයාලා හරිනම් හරි දා ගන්න ඕනේ. මේක ඩිස්කෂන් එකක් නියන්නේ. හරි. දැන් කරන්න ඕනේ 6 වෙනි ප්‍රශ්නේ question word එක දාන එක. ඇත්තටම තාම මේවා grade 8 මට්ටමේවත් නෙවෙයි අපි කතා කරපු දේවල්. හොඳේ. fill in the blanks using the question words given below. පහත දීලා දෙන question words ටික හරියට දාන්න ඕනේ. පැහැදිලි කරන්නම් කරාට පස්සේ ඉක්මනට ලියා ගමු.
fencer. හොඳයි. වෙලාව ඇති කියලා හිතනවා නේද හැමෝටම? ඕකේ. Also වැඩි හරි. හැමෝටම සාධාරණ වෙලාවක් දුන්නේ නේද? සමහර කෙනෙක් ඉක්මනට ඉවර කළා. නේද? බලන් ඉන්නව වෙන්න පුළුවන්. නේද? හැමෝටම සාධාරණ වෙලාවක් දුන්නා. where, why, who, how much. නේද? where, why, who, how much. අපි බලමු මෙතන පහක් තියෙනවා. මෙතන හතරයි. සමහරක් වෙලාවට මෙතන එකක් මදි වුණොත් එහෙම අපිට එකක් දාන්න වෙයි. නැත්නම් එකම දෙපාරක් දාන්න වෙයි. බලමු අපි ආන්සර්ස් ටික. Are the banks closed today? It's a poor day. හොඳයි. It's a poor day. පෝය දවසක්. බැංකුව අහලා තියෙනවලු පෝය දවසක්. එහෙනම් මොකද්ද ප්‍රශ්නේ? ඇයි බැංකුව අහලා තියෙන්නේ පෝය Why? දවසයි? එහෙනම් why are the banks closed today? It's a poor day. Is the man at the gate? Raj. එහෙනම් අහනවා මොකද්ද? Who is the man at the gate? කවුද අර ගේට්ටුව ළඟ ඉන්න මිනිස්සයා? රාජ්. හරි. Who? Someone from. He's from Sri Lanka. එහෙනම් අහන ප්‍රශ්නය මොකද්ද? Where is someone from? someone කොහේ ඉඳලාද? ඔහු ලංකාවේ ඉඳලා, ශ්‍රී ලංකාවේ ඉඳලා. Is your mother happy today? It's a birthday. එහෙනම් අහන ප්‍රශ්නයක්. ඇයි අම්මාද සතුටින්? එහෙනම් question word එක. Why is your mother happy today? Why is your mother happy today? It is a birthday. ඒක යාගේ උපන්දිනය. එහෙනම් අහන ප්‍රශ්නයක්. Are your new pair of trousers? Pair of trousers කියන්නේ කලිසමට. කලිසම කීයක් වුණාද නේද? It's 1000 rupees. රුපියල් 1000. එහෙනම් question word එක අහනවා. How much are your pair of trousers? හරි එහෙනම් how much කියලා එන්න ඕන. හරි නේද answer එක? දාන්න පහෙන් කීයද කියලා ඔයාලගේ answers ටික. හොඳයි. දැන් ගන්න අනිත් ටියුට් එක අපේ රීඩින් ඇක්ටිවිටි එක number 1 3 sister sheep. හොඳයි. ලස්සන කතාන්දරයක් තියෙනවා. ලස්සන කතාන්දරයක්. මොකද්ද මේ කතාන්දරේ කියන්නේ? හොඳයි. දැන් ටියුට් එක හැමෝම අතර ගත්තද? ඔව් සර්. හොඳයි. මොකද්ද මේ කතන්දරේ? හරි. මම විනාඩි 2ක් දෙන්නම් කියවන්න බලන්න හිමින් සරේ. අයිඩියා එකක් ගන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ මම කියලා දෙනවා.
හරි සර්. හොඳයි. මේක කියවද? ඔව් සර්. හරි. එහෙනම් වැඩේ ලේසි. දැන් කියව නේද? හරි. යටින් තියෙනවා ප්‍රශ්න 5ක්. මේ ප්‍රශ්න 5ට උත්තර ලියන්න බලන්න. ඊට පස්සේ මම මේක සාකච්ඡා කරලා ඉවරලා ටියුට් එක නැති දරුවන්ට පුළුවන් දැනට මේක බලා ගන්න. ඔයාලට මේ zoom කරලා ඇඟිලි දෙකෙන් ස්ක්‍රීන් එක zoom කරලා ඔයාලට පුළුවන් මේක කියවන්න, ලං කරගන්න, උත්තර ලියන්න. හරි. එහෙනම් මේ ප්‍රශ්න 5 ඉස්සෙල්ලා උත්තර ලියන්න. ඊට පස්සේ මම සාකච්ඡා කරන්න ගන්නවා. සර් කීයටද ඉවර වෙන්නේ? සර් කීයටද ඉවර වෙන පන්තිය? Bye.
හොඳයි. මම මේක පැහැදිලි කරන්නම්. දැන් ඔයාලා මේ කරන්න උත්සාහ ගත්තානේ. හරි. මතක තියාගන්න මේකේ රීඩින් ප්‍රැක්ටිස් ගන්න ඕනේ ඊළඟ දවසේ. ඔක්කොම නෙමෙයි මේ පැරග්‍රාෆ් දෙකක්වත් මම ගන්නවා. In the mountains lived three sheep sisters. කඳුකරේ ජීවත් වුණා බැටළු සහෝදරියන් තුන්දෙනෙක්. Their names were Jolene, Julia and Jenna. එයාලගේ නම් තමයි Jolene, Julia සහ Jenna. Jolene was the oldest. Jolene තමයි වැඩිමල්ම කෙනා. Julia was second. Julia දෙවනියා and Jenna was the youngest sister. Jenna තමයි පහළම සහෝදරිය. Each morning, සෑම උදෑසනකම they went across the bridge to eat the delicious green grass. සෑම උදෑසනකම they went across ඔවුන් ගියා හරහා the bridge පාලමෙන් to eat කන්නට the delicious green grass. රසවත් තනකොළ කොළ පාට තියෙන තනකොළ නේද? On the other side of the mountain. මේ කන්දේ අනිත් පැත්තේ තිබ්බා. ඉතින් මේ කන්දේ අනිත් පැත්තට යන නම් bridge එකක් across කරන්න ඕන කියලා කිව්වා. The mean wolf ටිකක් නරක අදම wolf වුර්කෙක් named John. John කියන නම තියෙන was in charge of the bridge. In charge කියලා කියන්නේ බාරව. මේ පාලම බාරව හිටියා මහා නපුරු නරක වුර්කෙක් යාගේ නම John. Each day he charged සෑම දවසකම ඔහු charge කරා ඔහු අය කරා the sisters සහෝදරියන්ගෙන් 25 cents. 7.25 to cross the bridge. පාලම හරහා එගොඩ වෙන්න. John was getting very rich from collecting money. John was getting very rich. John ක්‍රමක්‍රමයෙන් පෝසත් වුණා by collecting money. මුදල් එකතු කළා from the three sheep sisters. මේ සහෝදරියෝ බැටළු සහෝදරියෝ තුන්දෙනාගෙම. But he was also a wolf. නමුත් එයා පෝසත් වුණත් එයා වෘකයෙක්නේ. And the wolf loved to eat sheep. වෘකයෝ කොහොමත් කැමතිලු බැටළුව කන්න. One day he decided දවසක් ඔහු තීරණය කරා he wanted to eat the sisters. ඔහුට මේ බැටළු සහෝදරියන්ව කන්න ඕනේ කියලා. Jolene returned first. Jolene තමයි ඉස්සෙල්ලාම ආවේ. වැඩිමල්ම කෙනා. Walking slowly, හිමින් ඇවිදිමින් and happily සතුටින්. John tried to catch her. John උත්සාහ කරා ඇව අල්ලගන්න and take her home for dinner. රෑ කෑමට ගෙදර එක්කන් යන්න. But Jolene suggested he wait for Julia because Julia would have a much sweeter taste. Jolene යෝජනා කරා ඔහුට බලාගෙන ඉන්න කියලා ජූලියා එනකන් දෙවනියා එනකන් මොකද එයා කිව්වා වඩාත් රසවත් වෙන්නේ එයා කියලා. So John let her go. John යන්න දුන්න ඇයට. කාටද? ජොලීන්ට. When Julia came across the bridge, Julia ආයාවට පස්සේ John stopped her. John නැවැත්තුව ඇයව and suggested යෝජනා කරා she joined him for dinner. යත් එක්ක රෑ කෑමට එන්න කියලා. She too escaped. ඇයත් බේරුණා calling back කියමින් කොහොම කියමින්ද? Ask Jenna to dinner. Ask Jenna to dinner. ජෙන්නගෙන් අහන්න කියලා ඩිනර් එකට එන්න කියලා. She will be the tastiest of all of us. අපි හැමෝගෙම රසවත් එයා තමයි කියලා. So John sat down to wait for Jenna. John වාඩි වෙලා Jenna එනකම් බලාගෙන හිටියා. Soon she came across the bridge. ඉක්මනින්ම ආවා පාලම හරහා එගොඩ වෙන්න. John called out to her. John එයට කතා කරා. Jenna, have dinner with me. එන්න මගෙත් එක්ක ඩිනර් ගන්න. Jenna knew what the wolf was trying to do. Jenna තේරුම් ගත්තා වෘකයා මොකද්ද මේ කරන්න හදන්නේ කියලා. She pretended. ඒ බොරුවට ඇඟෙව pretend කරනවා කියලා කියන්නේ බොරුවට රඟපානවට. බොරුවට අඟවනවට. Pretend to go with him. එයාත් එක්ක එනවා වගේ ඇඟෙව්වා. කවුද මේ Jenna? But then එකපාරටම in a surprise move නේද? ඉක්මන් ක්‍රියාවකින් surprise move එකකින් Jenna kicked him over the edge of the bridge. Jenna පයින් ගැහුවා ඔහුට පාලමෙන් එහා පැත්තට වීසි වෙන්න. He fell into the freezing water below. ඔහු වැටුණා මේ freezing
සීතලෙන් ගල් වෙන වතුරට පල්ලෙහා තියෙන. Because of that, ඒ නිසා he caught a terrible cold and had to stay in bed for weeks. Terrible cold. දරුණු සෙම්ප්‍රතිශ්‍රාවක් හැදුනා මේ අයිස් වතුරේ වැටීම නිසා. සති ගණන් ඇඳේ හිටියා කියලා කියනවා ඒ නිසා. After that, he never invited the sisters to dinner again. එතනින් එහාට යා කිසිම දවසක මේ සිස්ටර්ස් ලකින් කාටවත්ම ඩිනර් එකට එන්න කිව්වේ නැල්ලු. හොඳයි. දැන් මේ කතාව ඔයාලා තේරුම් ගත්තේ. හරි. දැන් එහෙනම් ඔයාලගේ ආන්සර්ස් ටික එඩිට් කරන්න බලන්න. හොඳයි. දැන් ප්‍රශ්න පැරග්‍රාෆ් එක තේරුණා. දැන් එහෙනම් ප්‍රශ්නේ තේරුම් අරගෙන උත්තර ටික ලියන්න. ලිව්වස හොඳයි. වෙලාව ඇති නේද දැන්? හරි. රමාෂ නම් හරි අනිත් අය මොකක්වත් මැසේජ් එකක් දාන්නේ නැහැ මට. වෙලාව ඇතිද? නැත්නම් තව ටයිම් එක ඕන නම් මට මැසේජ් එකක් දාන්න. හරි. දැන් කැමරාස් ටික ඔන් කරගන්න ඕෆ් කරන් ඉන්න දරුවෝ ටික ආයසරයක්. කැම් ඕෆ් කරන්න එපා. කැම් එක ඔන් කරන් ඉන්න හැමෝම. නැත්තම් සමහර දරුවෝ ඇඳේ ඉඳන් බොරුවට ෆෝන් එක අල්ලගෙන ඉන්නවා. සමහරු නේද? දකුණු අතින් බත් කන ගමන් වම් අතින් නෝට් එක ලියනවා. එහෙමත් වැඩ වෙනවනේ අපිට. නේද? සමහරක් වෙලාවට ඇඳේ ඔහොම හාන්සලා ෆෝන් එක අල්ලගෙන ඉන්නකොට දන්නව නෑ නින්දත් ගිහිල්ලා. ඉතින් කැම් එක ඕන් කරන් වැඩේ කරන්න ඕනේ. ඔෆ් කරගන්න වෙලාවක් ආයසරයක් දෙන්නම් පස්සේ. හරි අනිත් අය කෝ හිමේෂ් කෝ දුනිති කෝ නවිනි කෝ රිෂ්මි විබුද්ධි අභිමානි සඳනු රශ්මි සෙනුත්මි පසන් කෝ ඉන්නවද දන්නෙත් නෑනේ. දරුවෝ ටික දකින්නත් නෑ කාලෙකින්. එම්මේ ෆෝන් කරන් ඉන්න බලන්න. මේ දෙක පාටම ඇඳේ ඉඳලා එක පාට නැගිටද නෑ නේද සමහර ළමයි. ඇඳේ හාන්සලා ෆෝන් එක දිහා බලන් ඉඳලා නැගිටින්නේ නෑ නේද දෙක පාට. හරියට මේසේ වාඩි වෙලා කරන්න මේසයක් නැත්නම් තමන් අදාළ තැන වාඩි වෙලා හරියට කරන්න පාඩම. කො සෙනුත්මි පසන් රශ්මි සර් කරගන්න බෑනේ. කාගේද? පසන් උදිත. උදිත මොකෝ ඕන් කරගන්න බැරි. ටච් කරපුවාම සර් බොරුම කරනවා. සමහරක් වෙලාවට ඒ සිග්නල් ප්‍රශ්නත් එක්ක වෙන්නේ නැති. හරි අපි උත්තර බලමු කැම් එක ඔන් කරන් ඉන්න. හරි පළවෙනි එකට බලන්න the wolf was getting rich by the wolf was getting rich. wolf පොහොසත් වෙමින් සිටියා by කොහොමද? බලමු A. collecting money from the sheep. ඒ කියන්නේ collecting money from the sheep. මුදල් එකතු කරමින් බැටළුවන්ගේ. දෙවෙනි එකට උත්තරේ දෙවෙනි එකේ තේරුම selling the sheep බැටළුව විකුණමින්. තුන්වෙනි එක selling tickets for a boat ride down the river. මේ boat ride එකකට ටිකට් විකුණමින්ලු මේ ගඟේ ගියපු. එහෙම එකක් කියවුණාද? giving 25 cents to the sheep each day. සෑම දවසකම සත 25 ගානේ බැටළුවන්ට දෙමින්ලු පෝසත් උනේ. දැන් ඇත්තටම මේ wolf කොහොමද rich උනේ? මොකක්ද ආන්සර් එක? කියන්න බලන්න. A ද B ද C ද D ද? Yes, the answer is A.
collecting money from the sheep. දෙවැනි එක which sheep is the oldest? මොන sheepද වඩාත් වයසින් වැඩි? ජෝලින් නේද? දැන් මෙතන ජෝන්ගේ වයසක් ගැන මුකුත් කියවෙන්නේ නැහැ නේද? ජොලින් තමයි දැනට මේ තුන්දෙනාගේ වයසින් වැඩිම. ජෝන් ගැන කියවෙන්නේ අපි දන්නේ ජෝන් වැඩි මල්ද එහෙම එකක් කියවුන්නේ නැහැ නේද ජෝන් ගැන? හරි. තුන්වෙනි එක how did Jolene keep from getting eaten by the wolf? මොකද මේ වාක්‍යයේ තේරුම? how did කොහොමද කරේ Jolene keep getting කියලා කියන්නේ අහුවෙන්නේ නැති වෙන්න. eaten කෑමට by the wolf. මේ වෘකයාගේ කෑමට අහුවෙන්නේ නැති වෙන්න මොනවද මේ බැටළුවා කරේ කියලා අහන්නේ. ජෝලින් නේද? ජෝලින් මොකද්ද කරේ කියලා අහන්නේ. කොහොමද ජෝලින් ගැලවුනේ කියලා අහන්නේ. උත්තර හතර බලමු. A. She told him Jenna was the best sheep to eat. ඇය කිව්වලු ජෙනා තමයි කියලා හොඳම බැටළුවා කන්නට. She told him Julia had a sweeter taste. ඇය කිව්වලු ජූලියා තමයි ගොඩාක් රසවත් කියලා. She told him that she was too old and tough to eat. ඇය කිව්වලු ඇය වයස වැඩි ඉතින් කන්න අමාරුයි කියලා ඒව. D. She told she had to go home first before dinner. ඇය කිව්වලු ඇය කෑමට කලින් ඉක්මනට ගෙදර යන්න ඕන කියලා. ඇයට කලින්ම ගෙදර යන්න ඕන කියලා. හොඳයි. මොකක්ද ආන්සර් එක? ආන්සර් එක මොකක්ද? She told him Jenna was the best sheep to eat. පළවෙනියා ජොලීන් ඊට පස්සේ ජෙනා. එහෙනම් ජෙනා එනකන් ඉන්න කියලා නේද කිව්වේ? එහෙනම් ආන්සර් එක A. 4. The fairy tale is more like. හොඳයි. fairy tale කියන්නේ සුරංගනා කතාව. මේ වගේම සුරංගනා කතාවක් තියෙනවලු. ඒ කතාව සමාන වෙන්නේ පහත දීලා තියෙන කතාව වලින් මොන කතාවටද? ඔයාලා දන්න කතන්දර තුනක් මේ තියෙන්නේ. Jack and the Beanstalk. Jack සහ මායා බෝංචි වල තමයි මේ තියෙන්නේ. Jack and the Beanstalk. Sleeping Beauty. සුරූපී සහ විරූපී. මතකද ඔයාලට? සුරූපී සහ විරූපී කියලා සුරංගනා කතාවක් තියෙනවා. හොඳයි. ඔයාලට අවශ්‍ය නම් මෙන්න මේ නම නේද YouTube ගිහලා සර්ච් කරන්න මේ fairy tale එක ඔයාලට බලා ගන්න පුළුවන් ඉංග්‍රීසි වලින්. Sleeping Beauty, Jack and the Beanstalk ගැවුවොත් Jack සහ මායා බෝංචි වල බලා ගන්න පුළුවන්. The Three Billy Goats Gruff. ඊට පස්සේ බලන්න පුළුවන් Billy Goats මේ බැටළුව තුන්දෙනාගේ කතාව and Three Little Pigs. ඌර තුන්දෙනාගේ කතාව. හොඳයි. මේ වගේම කතන්දරයක් තියෙනවා ඇත්තටම මෙන්න මේ දෙවැනි එකේ B එකේ 3 Billy Goats Gruff කියන එක. මෙන්න මේ ඌර තුන්දෙනාගේ කතාවත් මේකම තමයි. හැබැයි ඔයාලට මතක ඇති අර ඌර තුන්දෙනාගේ කතාවේදී ගෙයක් හදලා ඒ ගෙට නේද පිදුරු වලින් අර පිබ්බලා කඩන්නේ. ඒක වෙනස්. ඊට වැඩිය. එහෙනම් ආන්සර් එක B. ඔයාලට පුළුවන් මේ නම සර්ච් කරන්න YouTube එකේ නැත්නම් Google වල. ඊට පස්සේ මේ fairy tales මොනවද කියලා බලා ගන්න පුළුවන්. අන්තිම ප්‍රශ්නේ අහනවා. What did Jenna do to the wolf at the end? Jenna අන්තිමේදී වෘකයට මොකද කරේ කියලා අහනවා. කියනවා in a surprise move Jenna kicked him over the edge of the beach. මෙන්න මේ කොටස තියෙන්න ඕනේ. මේ කොටස හඳුන ගන්න ඔයාලට මෙන්න මේකට උත්තරේ විදියට. හොඳයි. දැන් ඔයාලගේ ආන්සර්ස් පහෙන් කීයද කියලා මට දාන්න බලන්න. පහෙන් කීයක් විතර හරිද කියලා.
Once upon a time, there were 3 billy goat brothers who lived on a grassy hillside near a river. There was little Billy Goat Gruff, middle Billy Goat Gruff, and great big Billy Goat Gruff, the largest of all. The Billy Goat brothers lived happily on their hillside, spending their days munching grass and drinking cool water from the river. But then, one terrible day, they looked around to see that they had eaten all the grass on the hillside. Oh no! What will we eat now? Cried little Billy Goat Gruff. Don't worry, little brother. Said middle Billy Goat Gruff. Look across the river. There's a lush meadow over there, filled with delicious grass. That's right. Said big Billy Goat Gruff. All we have to do is cross the bridge, and we can eat all the grass we want. But crossing the wooden bridge over the river was dangerous. The Billy Goat brothers knew that an awful, smelly troll lived underneath the bridge, and his favourite thing to eat in the whole wide world was Billy Goat. Who will cross the bridge first? Asked great big Billy Goat. Finally, little Billy Goat Gruff spoke up. I will cross the bridge first. He took a deep breath and trotted down the hillside. Clippity-clop, clippity-clop, clippity-clop went his hooves on the wooden bridge. Who's that clip-clopping on my bridge? Shouted the troll. It's I, little Billy Goat Gruff. Said the youngest Billy Goat, trying to sound brave. I'm going over the river to eat the grass on the other side. Oh no, you're not. හරි දරුවනේ. දැන් මේක ඔයාලට පුළුවන් YouTube වල ගිහලා බලන්න මේ ස්ටෝරීස් ටික. ඇත්තටම listening වලට නේද ඔයාලට හදා ගන්න පුළුවන් ඉංග්‍රීසි listening. ඒ කියන්නේ අහුම්කන් දීමෙන් ඉගෙන ගන්න. මේ කතාවම තමයි නම් ගම් වෙනස්, චුට්ටක් විතර අනිත් ඒවාත් වෙනස්. මම හිතන්නේ ඔයාලා දැක්කා. එහෙනම් අපේ ස්ටෝරි එකට සමානව නේද? මෙන්න මේ කිව්වා the 3 Billy Goats Gruff කියන එක. එහෙනම් දැන් යාලට මොකද උනේ කියලා බලන්න. දැන් කලින් හිටියේ wolf කෙනෙක්, දැන් ඉන්නේ නේද ට්‍රෝල් කෙනෙක් ඉන්නේ. ට්‍රෝල් කෙනෙක් කියලා කියන්නේ ඔන්න අර දැක්කා වගේ රාක්ෂසෙක් නේද? හොඳයි. දැන් එහෙනම් හරි. දැන් මේක ඊළඟ ප්‍රශ්නයක් අපි කරමු. හොඳයි. අන්තිම ප්‍රශ්නේ. පැසිව්. ඔක්කොම කරන්න ඕනේ නැහැ. පළවෙනි ප්‍රශ්න 5 කරමු පැසිව් වොයිස් මතක් කරන්න. මොකද පැසිව් වොයිස් කාලයකට සැරයක් විතරක් කරන්න ගියොත් අමතක වෙනවාමයි. කාට වුණත් එච්චරයි. මොන පන්තියේ වුණත්. හොඳයි. දැන් මේ පැසිව් සෙන්ටෙන්සස් ටික මේ ඔක්කොම තියෙන සිම්පල් ප්‍රසන්ට් එකේ දරුවනේ හරිම ලේසි සිම්පල් ප්‍රසන්ට් පැසිව් ටික ලියන්න බලන්න. ලියලා ඔයාගේ ආන්සර්ස් ටික ෆොටෝ එකක් ඔයාලා ඉන්න ගෲප් එකට දාන්න ඕනේ. හරිද? ඊට පස්සේ ඔයාලගේ ආන්සර්ස් ටික බලලා තමයි මම මේකේ ඩිස්කෂන් එක පටන් ගන්නෙ. හරි. එහෙනම් මේ ඇක්ටිව් වොයිස් තියෙන සෙන්ටෙන්සස් ටික පැසිව් කරන්න ඕනේ. හරි ඉක්මනට කරමු බලන්න.
හරි තව වෙලාව ඕනේ දරුවනේ. හොඳයි වෙලාව ඇති නේද හැමෝටම? තව වෙලාව ඕනේද? හරි අපි කතා කරමු පිළිවෙලට. පළවෙනි එක පැසිව් කරන්න කලින් සබ්ජෙක්ට් එක verb එක object එක අඳුර ගන්න ඕනේ. ඉතලා අපි ඒක කරන්න බෑ නේද? එහෙනම් සබ්ජෙක්ට් එක verb එක subject එක verb එක object එක. එහෙනම් object එක මුලට ගෙනාවා subject එක අගට ගියා. එහෙනම් my parents help. එහෙනම් am is වලින් helping verb එක are helped by me. මේක අපි දෙනම් ප්‍රශ්නයක් නැතුව ඇති කාටවත්. අපි මේක කතා කරලා ඉවරයි. passive voice මතකයිනේ. දෙවෙනි එකේ she writes beautiful poems. එහෙනම් she subject එක writes verb එක beautiful poems. ලස්සන කවි. එහෙනම් beautiful poems මුලට ආවා verb එක කොටස් දෙකයි am is වලින් are plural. එහෙනම් writes කියන එක ඇත්ත verb එක write. එහෙනම් write, wrote, written by කවුද? her. ඊළඟ එක birds build nests. එහෙනම් nests මුලට ආවා අර දෙකේ තියෙන she කියලා තියෙන්නේ. මොකද්ද පුතේ? දෙකේ තියෙන්නේ her කියලා නෙමෙයි she කියලා තියෙන්නේ. හරි පුතේ හසරල් passive voice වලදී subject pronouns දැන් මෙතන මේ me කියන එක අයින් වෙලා තියෙනවා. subject pronoun object එකට එනකොට එයාගේ ස්වරූපය වෙනස් කරනවා. මතකයිනේ ඒක කරා I නම් me වෙනවා, we නම් us වෙනවා, you නම් youම තමයි, they නම් them වෙනවා, she නම් her වෙනවා, he නම් him වෙනවා, it නම් itම තමයි. හැබැයි තේරුම වෙනස්. දැන් මෙතන සබ්ජෙක්ට් එකට she ආවට එයා ඔබ්ජෙක්ට් එකට අගට යනකොට එයාගේ ස්වරූපය වෙනස් කරගන්න ඕනේ her බවට. ඒකයි she කියන එක her බවට පත් උනේ. ඒක පැසිව් වලදී සිද්ධ වෙන පරිවර්තනයක්. එහෙනම් මෙතන nests are built built by birds. Nests are built by birds. Heat expands bodies. එහෙනම් bodies මුලට ආවා bodies එහෙනම් ආවුණා expand එහෙනම් expanded by heat. Bodies are expanded by heat. හරි ඔයාලගේ answers ටික දාන්නකෝ දැම්මද group එකට?
ඔයාලගේ වැඩ ටික මම දාන්න කිව්වා. ඒකට දැම්මේ නෑ නේද? හරි. එහෙනම් ඊළඟ වාක්‍යයේ සබ්ජෙක්ට් එක verb එක object එක අඳුන ගන්න. මෙන්න සබ්ජෙක්ට් එක මෙන්න verb එක මෙන්න object එක. එහෙනම් delicious meals ආවා. එහෙනම් plural එකේ තියෙන්නේ are make made made. එහෙනම් made by my mother. The delicious meals are made by my mother. Delicious meals රසවත් ආහාර මගේ අම්මා විසින් පිළියෙල කරනු ලැබේ. හොඳයි. දැන් එහෙනම් මේ පැසිව් වල පහෙන් තමන්ගේ හරි ගාන දාන්න බලන්න. පහෙන් කීයක් හරිද කියලා. දැන් පහෙන් පහම හරියට දරුවොත් ඉන්නවා නේද? හොඳයි. දැන් එහෙනම් මේ ටියුට් එකේ කරපු ප්‍රශ්න ප්‍රමාණය අදට ඇති නේද? එතකොට දැන් ඊළඟ තව තියෙනකොට ඔයාලා මතක තියාගන්න රීඩින් ප්‍රැක්ටිස් මම හැමෝගෙම ගන්නවා පළවෙනි පැරග්‍රාෆ් දෙක. අපි අද කතා කරපු මේ ස්ටෝරි එක මතකයිනේ? හරි හැමෝම කැමරාස් ටික ඔන් කරගන්න. ක්ලාස් එක ඉවර කරන්න හදන්නේ. කැමරාස් ඔන් කරගන්න. අද අපි කරපු රීඩින් එකේදී පළවෙනි පැරග්‍රාෆ් දෙක හැමෝම මට ප්‍රැක්ටිස් දෙන්න සූදානමින් ඉන්න ඕනේ. මම ලබන සතිය හැමෝගෙම ඒක ගන්නවා. මතකයිනේ? ඒකේ මොනවා හරි අමාරු වචන තියෙනවා නම් ප්‍රොනවුන්ස් කරන්න තියෙනවා නම් මගෙන් අහන්න පුළුවන්. නැත්නම් ඔයාලට Google search කරලා ඒකේ pronunciation එක ගන්න පුළුවන්. හරි හැමෝම කැමරාස් ඔන් කරගන්න. එතකොට ඒකේ රීඩින් ප්‍රැක්ටිස් ටික හැමෝම කරන්න ඕනේ. ඌමනාවෙන් කරන්න ඕනේ. එතකොට ආයි අපි ක්ලාස් එක තියෙන ලබන සතියේ සෙනසුරාදා 12:02 එහෙනම් අද දීපු නේද අපි කතා කරපු ටියුට්ස් වල කතා කරපු දේවල් ටික ප්‍රැක්ටිස් කරන්න. ඊට අමතරව අපි ලබන සතියේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා affixes ගැන. අපි කතා කරේ නෑ නේද දරුවෝ ගිය සතියේ affixes ගැන. ඒ කියන්නේ prefixes suffixes අර වචන වලට මුලින් දාන්නේ happy unhappy tie untie ටික කතා කරේ නෑ නේද? ටික අපි ලබන සතියේ කතා කරනවා. කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ ටියුට් එකේ ආයෙ ප්‍රශ්න කරන්න එපා. අපි ක්ලාස් එකේදී ටික කරන්න ඕනේ. ග්‍රැමර් කොටසේ තව කොටසක් ඉතිරි opposite words කියන ටික. ඊට පස්සේ රීඩින් වල තව ටිකක් තියෙනවා සහ අපේ ටෙස්ට් පේපර් එකේ ප්‍රශ්න ටිකක් කරන්න තියෙනවා. හරි. එහෙනම් ඔයාලා හැමෝටම good bye කියන ගමන් මම අද සෙෂන් එක නවත්තනවා. එහෙනම් මම බලාපොරොත්තු වෙනවා රීඩින් ප්‍රැක්ටිස් ටික කරයි කියලා. හැමෝම එහෙනම් හොඳට වැඩේ කරයි කියලා සර් බලාපොරොත්තු වෙනවා. Okay then good bye children. Sir, mom හරි කවුරු හරි දරුවෙක් මොකක් හරි අහුවා එයාට කතා කරන්න. හරි good bye. අර කතා කරන්න ඕනේ දරුවා චුට්ටක් ඉන්න. හරි good bye children. හරි කවුරු හරි මොකක් හරි අහුවා නේද මගෙන්? Sir, ඔව් පුතේ කවුද? sir මම පන්තියට අද ආවේ. මට අර පැසිව් ස්ටික් කරගන්න බැරි වුණානේ දන්නේ නැති හින්දා. පැසිව් ස්ටික් කරන්න බැරි වුණාද? කවුද පුතයාගේ නම කියන්න මට? පසන් උදිත. පසන් උදිත. පුතේ පැසිව් වොයිස් ඔයා ඉස්කෝලෙන් හරි වෙන ක්ලාස් එකකින්වත් කරේ නැද්ද මුකුත්ම? නෑනේ සර්. හොඳයි. පැසිව් වොයිස් වලට එහෙනම් වෙනම දවසක් මම රිවිෂන් එකක් ආයි කරන්නම්. පැසිව් වොයිස් වල අපි ටෙන්සස් වර්ග තුනම කරා. මේක කාලයක් තිස්සේ කරා. හොඳේ.
මං ආයෙ දවසක පැසිව් වොයිස් කියලා දෙන්නම්. මේකේ හරි අපූර්ව රටාවක් තියෙන්නේ. ඔයාට අක්කා කෙනෙක් හරි අයියා කෙනෙක් හරි ඉන්නව නේද? කවුද? ඕෂධී සර්. ඕෂධීගේ නේද? එහෙනම් පුතේ චුට්ටක් අහගන්න අක්කගෙන් එහෙනම් චුට්ට අක්කා කී පන්ති දින්නේ? 11 වසර සර්. 11 වසරේ. හරි. එහෙනම් අක්කා පැසිව් වොයිස් චුට්ටක් දන්නවා. මං හිතන්නේ අක්කගෙන් බේසික් ටික අල්ලගන්න ඊට පස්සේ මං වෙලාවක් අරන් කියලා දෙන්න. පුළුවන් නේද? හරි සර්. අක්කගෙන් චුට්ටක් පැසිව් වොයිස් කියන්නේ මොනවද කියලා මූලික ටික අහගන්න. ඊට පස්සේ මට පුළුවන් ටිකක් ස්පීඩි ටෙන්සර්ස් ටික කියලා දෙන්න. හරි. එහෙනම් මං අද ක්ලාස් එක නවත්තන පුතේ. ඔයාලා හැමෝටම ගුඩ් බයි එහෙනම්.